නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ඒකාන්ත නෛර්යානික ප්‍රතිපදාවක් සහිත වූවක් නිර්වාණය ලබා ගැනීමට නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ මඟ නිවැරදිව අනුගමනය කිරීම හොඳින්ම ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දේශනා කළ ඒ උත්තරීතර ධර්මය තමයි අපි ටිකෙන් ටික විවිධ පරයයන් ඔස්සේ මේ සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. ඉතින් අපි පසුගිය දේශන වාර කිහිපය තුලදීම සාකච්ඡා කළා සම්මසන ඥානය පිළිබඳව. එහිදී අපි කොහොමද මේ ධර්ම විනය සම්මර්ෂණය කරන්න කියන කරුණ පිළිබඳව බොහොම දීර්ඝ ලෙස කතා කරන්නට යෙදුණා. ඒහා අනුරූපවම ඊළඟට අපිට කතා කරන්නට තියෙන අනෙක් ඥානය තමයි උද්‍යප්පේ ඥානය. ඉතින් උදේවැය ස්කන්ධයන්ගේ උදේවැය බැලීම මේ ශාසනයේ ප්‍රධානතම කතා කරන එක දහම් පරයයක්. නොඑක් අවස්ථාවල ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉතින් සීල සූත්‍ර ආදී සූත්‍ර දේශනා තුළදීත් අපිට බොහොම පැහැදිලිව දකින්නට පුළුවන් මේ උද්‍යව්වේ දර්ශනය මොනතරම් වැදගත් දර්ශනයක්ද කියන කාරණාව. එහෙම නැත්නම් මේ වැදගත් දහම් පරයයක්ද කියන එක. පෘථජ්ජන කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා බලනකොට ඒත් කළ යුතු වෙන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ උද්‍යව්‍ය සම්මර්ෂණය. ඒ වගේම ඒ සෝතාපට්ටි ඵලයටපත් වුණ කෙනෙක් සකදාගාමී වීම පිණිස සකදාගාමී කෙනෙක් අනාගාමී වීම පිණිස අනාගාමී කෙනෙක් අරිහත්ත්වයටපත් වීම පිණිසත් රහතන් වහන්සේ ditta ධම්ම සුඛ විහරණය සඳහා කළ යුත්තේ කුමක්ද කියලා බලනකොට මේ ස්කන්ධයන්ගේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ ස්කන්ධ ධර්මයන්ගේ උද්‍යව්‍ය සම්මර්ෂණය කියලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උද්‍යව්‍ය නැතිනම් හට ගැනීම සහ වැයවීම කියන කාරණාව මේ ශාස්ත්‍රයේ කතා කරන ප්‍රධානතම දහම් පරයයක්. ස්කන්ධයන්ගේ උදේවැය, උපාදානස්කන්ධයන්ගේ උදේවැය ආදී විවිධ පරයයන්ගෙන් නැතිනම් විවිධ භේදයන්ගෙන් මේ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනවා. පින්නතුනි ඒ නිසාම අපිට මේ කාරණාව පිළිබඳව හොඳ සුවිශද නිපුණ බවක් අපි තුල තියෙන්නට ඕනේ. නැතිනම් උදේවැය සම්මර්ෂණය පිළිබඳව හට ගැනීම සහ වැයවීම කියලා කතා කරන්නේ කොතකින්ද කියන කාරණාව පිළිබඳව අපිට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. මොකද ඒක මේ ශාසනයේ ප්‍රධානතම දහම් න්‍යායක්, ප්‍රධානතම දහම් පරයයක් වන නිසා. උදේවැය සම්මර්ෂණය කියන එක එකම දහම් පරයය කියනෝ නෙමෙයි. ඒ කාරණාවම විවිධ කෝණයන්ගෙන් බලලා විවිධාකාරයන්ගෙන් තමන්ට පුළුවන්කම තියනවා උපදව ගන්නට ආයතනයන් අනුව බලලා ඊට පස්සේ පටිච්චසමුප්පාද ආදී ධර්මයන් විදිහට බලලා විවිධ පරයයන්ගෙන් මේ කාරණේ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ ඔක්කොම එකම තැනට සැසඳෙන එකම මගක් බවට පත් වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති එකම මග බවට මේ සියලුම පරයයන් දහම් පරයයන් පත් වෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකකට එකක් අන්‍ය වූවක් නෙමෙයි, එකකට එකක් සම්බන්ධ දහම් පරයයන්. ඒ නිසා මේ උද්‍යව්‍ය ඥානය පිළිබඳව අපි සම්මර්ෂණය කරනකොට නැතිනම් ඒ ඥානය පිළිබඳව අපි විමසා බලනකොට අපිට ඒ කාරණාව හොඳට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි අපි පසුගිය දේශනාව තුළදී මේ උද්‍යව්‍ය ඥානයේහි ඇති ප්‍රධාන මාතෘකාවන් එහෙමත් නැතිනම් ප්‍රධාන කාරණා ටික පිළිබඳව ටිකක් වැඩි විස්තරයක් නැතිනම් එකින් එකට පැහැදිලි කරගන්නට යෙදුණා. අපි ඊට පස්සේ සාකච්ඡා කළා මේක අපි කොහොමද කරන්න කියන කාරණාව පිළිබඳව එකින් එකට නැවත යම් සම්මර්ෂණයක් එහෙමත් නැතිනම් නැවත මෙනෙහි කිරීමක් අපි සිදු කරගනිමුය කියන. ඉතින් ඒක ඊටාම වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මේක භාවනාවට එහෙමත් නැතිනම් අපි කරන උදේවැය සම්මර්ෂණයට මේ
කාරණාවන් බොහොම ප්‍රයෝජනවත් වේවි. මේ කාරණා ටික ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වේවි. මේ කාරණා ටික පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපි පසුගිය සතියේ කතා කළා පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යප්පයානුපස්සනේ ඥාන. එතකොට මේ පච්චුප්පන්න වූ ධර්මයන්ගේ විපරිණාමානුපස්සනේ විපරිණාමය අනුව බැලීම ඒ ප්‍රඥාව උද්‍යප්පයානුපස්සනේ ඥානං උද්‍යව්‍ය දැකීමේ නැතිනම් උද්‍යව්‍ය අනුපස්සනාවේ නුවණයි කියන කාරණාව. ජාතං රූපං පච්චුප්පන්නං ජාත රූපය හටගත් රූපය පච්චුප්පන්න කියන සංග්‍රහයෙන් නැතිනම් පච්චුප්පන්න රූපය හැටියට හඳුන්වනු ලබනවා. තස්ස නිබ්බත්ති ලක්ෂණං උදයෝ. ඒ ධර්මයේහි නැතිනම් ඒ රූපයේ නිබ්බත්ති ලක්ෂණය හට ගැනීම කියන කාරණාව අනුව බලන එක තමයි උදය. එහෙමත් නැතිනම් ඒ නිබ්බත්තිය හට ගැනීමට තියෙන ලක්ෂණ මෙනෙහි කිරීම තමයි උදය කියලා කියන්නේ. කියන්නේ උදය අනුව බලනවා කියලා කියන්නේ ඒ පච්චුප්පන්න වුණ රූපය හට ගැනීමට හේතු වුණ ධර්මයන් අනුව කරන මානසිකාරය. විපරිණාම ලක්ෂණං වයෝ. ඒ රූපේහි විපරිණාමය බැලීම නැතිනම් අනිත්‍ය බවට පත්වීම කියන කාරණාව දැකීම වැය කියලා කියනවා. අනුපස්සනා ඥානං ඒ අනුපස්සනා කිරීම. අනුපස්සනා කියලා කියන්නේ නැවත නැවත මානසිකාරය කිරීම තමයි ඒකේ ප්‍රඥාව බවට පත් වෙන්නේ. එමත් නැතිනම් ඥානය කියලා කියන්නේ නුවණ කියලා කියන්නේ. එතකොට මේ කාරණා ටික පිළිබඳව අපි හොඳට විමසා බැලීම වැදගත් වෙනවා. ජාතං රූපන්ති ආදීසු සන්තති වශයෙන් යතහසකම් පච්චේහි නිබ්බත්තං රූපං. එතකොට ජාතං රූපං කියලා මෙතනදී සඳහන් කරන්නට යෙදුනේ ඒ හටගත්තා වූ සන්තති වශයෙන් ඒ ප්‍රත්‍යයෙන් නැතිනම් ප්‍රත්‍ය වශයෙන් ඉපදුණු ඒ රූපේට තමයි ජාත රූප කියලා හඳුන්වන්නට යෙදුනේ. ඒ හටගත් රූපේහි නිබ්බත්ති ලක්ෂණ කියලා කියන්නේ ජාතින් ඒ රූපේහි හට ගැනීම එහෙමත් නැතිනම් නිබ්බත්තිය අභිනවාකාරං ඒ අලුත් ආකාරයකට හට ගැනීම කියන කාරණා ටික මේක උදය හැටියට දක්වනවා. විපරිණාමය කියලා කිව්වා කයම් භංගං වයෝති ක්ෂය වීම භංගයටපත් වීම වැය වීම කියන කාරණාව තමයි විපරිණාමය කියලා කියන්නේ. අනුපස්සන පුනප්පුන නිසාමන. එතකොට මේ අනුපස්සනා කියලා කියන්නේ මේ යම් නැවත නැවත දැකීමක් නැවත නැවත මෙනෙහි කිරීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා අනුපස්සනාවයි කියලා. උද්‍යප්පයානුපස්සනා ඥානන්ති අත්ථෝ උද්‍යව්‍ය අනුපස්සනාව ඥානයයි කියන එක තමයි අර්ථය. එතකොට වේදනාසුපි ඒ සේවනයෝ වේදනා ආදී කෙරෙහි මේ න්‍යාය ක්‍රමයමයි දකින්නට තියෙන්නේ. එතකොට මේ උද්‍යව්‍ය පරිග්‍රහණය කරන්නේ ජාති ජරා මරණ කියන ධර්මයන්ගේ පරිග්‍රහණය තමයි සිද්ධ කරන්නේ. ජාතිය ඒ වගේම හටගත්තු ධර්මයේ වැයවීම සහ හටගත්තු ධර්මයේ නැතිව යාම කියන මේ ජාති ජරා මරණය කියන කාරණාවන් පිළිබඳව තමයි මේ සම්මර්ෂණය එහෙමත් නැතිනම් උද්‍යව්‍ය ඥානය තුළ විෂද කෙරෙන්නේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ජාතං චක්කුං ජාතෝ භවෝති. එතකොට මේ හටගත්තා වූ ඇස මේ පිළිබඳව කරන මේ සම්මර්ෂණය උද්‍යව්‍ය ඥානය තුළ සිද්ධ කෙරෙන කාරණාවක්. එතකොට මේ යම් මේ පංච උපාදානස්කන්ධ ධර්මයක හටගන්නට කලින් එමත් නැතිනම් මේ දේ උපදින්නට කලින් අනුප්පන්නාන නූපන්නා වූ ධර්මයන්ගේ රාසිවා නිචයෝවා නැති හටගත් ලක්ෂණයක් ඒ වගේම රැස් වෙලා තිබුණා කලින් උපදින්නට කලින් රැස් වෙලා තිබුණා කියන එකක් ඇත්තේ නැහැ. ඒ වගේම uppajjamaanānampi රාසිතෝවා නිචේතෝවා ආගමනං නාම නැති. දැන් හට ගන්න කොටත් රාශි වෙන බවක් එහෙමත් නැතිනම් නිචේ වෙන බවක් මේ රැස්ව තියෙන බවක් එහෙම වෙනම ඇත්තේ නැහැ. ඒ වගේම නිරුජ්ජමානම්පි දිසා විදිසා ගමනන් නැති. මේ රූපේ නිරුද්ධ වෙනවා කියනකොට දිසා විදිසා ගමනන් නාම නැති. දිසා විදිසාවන්ට මේක විසිරිලා ගිහිල්ලා හැම තැනකටම මෙහෙම පැතිරිලා යනවා කියලා එකක් ඇත්තේ නැහැ. නිරුද්ධානං වාපි ඒකස්මින් තානේ රාසිතෝ නිචේතෝ නිධානතෝ අවත්තානං නාම නැති.
එතකොට මේක නිරුද්ධව ගියාට පස්සෙත් එක තැනකට රාශි වෙලා තියෙනවා, එක තැනකට එකතු වෙලා වෙනම තියෙනවා කියන කාරණාවක් වෙනම ඇත්තේ නැහැ. මේ කාරණා ටික ඊටාම වැදගත් කාරණා ටිකක්. මේ කාරණා ටික වැදගත් වෙන තැන පිළිබඳව අපි ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරනවා. එතකොට උදාහරණයක් දක්වනවා යථාපන වීණාය වාද්‍යමානාය. යම් කිසි විදිහකින් වීණාවක් වාදනය කරනකොට උපන් ශබ්දය උපදින්නට පෙර කොහෙවත් තිබිලා කොහෙවත් රැස් වෙලා තිබිලා ඒ වීණාව වාදනය කිරීමෙන් ඇති වුණ ශබ්දය අපේ කන ළඟට ආව එහෙම නෙමෙයි. ඒක වෙන තැනක තිබිලා ආවා කියනවා නම් රැස්වීම නිසා එක තැනකට එකතු වෙලා තිබිලා ආවා කියනවා නම් ඒක සත්‍ය කාරණාවක් නෙමෙයි. ඒක පදනම් විරහිත දෙයක්. ඒ වගේම තමයි උපජ්ජමානා සම්නිචේතෝච ආගතෝ. ඉපදිලත් මේ ශබ්ද එක තැනකට රැස් වෙලා ඊට පස්සේ ඔක්කොම මේ එකට ආවා කියන කාරණාවක් දෙන්නේ නැහැ. න නිරුජ්ජමානස්ස දිසා විදිසා ගමනං අත්ති. එතකොට නිරුද්ධ වෙනකොටත් මේක දිසා විදිසාවන්ට පැතිරලා ගිහිල්ලා කොහේ හරි තියනවා කියන කාරණාවකට යන්නේ නැහැ. නැතිනම් දිසා විදිසාවන්ට මේක ගිහිල් ඉවර වෙලා මේ පැතිවලට ගිහිල්ලා මේක නැති වෙලා යන්නේ කියන එකක් ඇත්තේ නැහැ. න නිරුද්ධෝ කත්තචි සම්නිචිතෝ තිට්ඨති. ඒ වගේම නිරුද්ධ වෙලා කොහෙවත් සම්නිචිතව එහෙමත් නැතිනම් රැස් වෙලා එක තැනකට කොටු වෙලා වෙනවම තියනවා කියලා කාරණාවක් දෙන්නේ නැහැ. අතකෝ වීණංච උපවීණංච. එතකොට ඒ වීණාවත් උපවීණාවත් පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච. ඒ වීණාව ඇසුරු කරගත්ත පුරුෂයාගේ ඒ සඳහා පවත්වන ව්‍යායාමයක් නිසා අහුත්තා සම්භෝති. ඒක පෙර නොවීම හටගත්ත දෙයක් තමයි වීණා ශබ්දය කියන එක. හුත්වා පටිවේති. ඒ වගේම හටගෙන නැති වෙලා යන දෙයක් ඒක. එවන් සබ්බේපි රූපාරූපිනෝ ධම්මා අහුත්තා සම්භෝති. මේ ඒ වගේ සියලුම රූපාරූප ධර්මයෝ නොවි පෙර නොවීම හටගන්න ධර්මයෝ ඒ වගේම හුත්තා පටිවේනන්ති පස්සති. ඒ වගේම හටගෙන ඒක නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත ධර්මයන් හැටියට නුවණින් දකින්නට වෙනවා. එතකොට මේක තමයි සංක්ෂේප වශයෙන් උද්‍යව්‍ය පිළිබඳව කතා කරන්නට තියෙන්නේ. කොහොමද? අහුත්වා සම්භූතං, ඒක පෙර නොවීම ඉපදුණු දෙයක්. ඒ වගේම වර්තමානයේ හටගත්තට පස්සේ අනාගතයට ඒක ඉතුරු වෙලා තියෙන දෙයක් එහෙම කොහේ හරි තැම්පත්ව තියෙන දෙයක් හෝ එහෙම පවතින දෙයක් එහෙම නෙමෙයි කියලා මේ පවත්වන මානසිකාරය. එතකොට මේක විස්තර වශයෙන් දක්වනකොට අර අපි පසුගිය සතියේ කතා කළා වගේ මේ කොහොමද ස්කන්ධයන්ගේ උදේවැය දකින්නේ, ලක්ෂණ කීයක් දකින්නවද කියන කාරණාව පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ රූපස්කන්ධයේහි උදය දකින්නකොට අපි නැතිනම් හට ගැනීම අනුව දකින්නකොට කරුණු පහක් පිළිබඳව එතනදී කතා කළා. මොනවද කරුණු පහ? රූපස්කන්ධයේ හට ගැනීම දකින්නකොට අවිජ්ජා සමුදය, අවිද්‍යාව හට ගැනීම තුළ රූපය හට ගන්නවා. ඒ වගේම තණ්හාව හට ගැනීමෙන් රූපය හට ගන්නවා. කර්මය හට ගැනීමෙන් රූපය හට ගන්නවා. ආහාර හට ගැනීමෙන් රූපය හට ගන්නවා. එතකොට නිබ්බත්ති ලක්ෂණ දකින්නවා කියන කාරණාවෙන් රූපේ හට ගැනීම දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා ටික තුල තමයි රූපය හටගන්නේ කියලා. නැතිනම් හට ගැනීම අනුව බලනකොට රූපය ඇතිවන ආකාරය පිළිබඳව අපි දකිනකොට අපිට පේනවා රූපය අවිද්‍යාව නිසා හට ගන්නවා කියලා දකිනවා. ඒ වගේම තණ්හාව නිසා හට ගන්නවා කියලා දකිනවා. කර්මය නිසා හට ගන්නවා කියලා දකිනවා. ඒ වගේම රූපය කියන එක ආහාර ප්‍රත්‍ය නිසා හට ගන්න දෙයක් හැටියට දකිනවා. රූපය කියන එකේ මේ නිබ්බත්ති ලක්ෂණ ටික දකින ප්‍රඥාව එතන පවතිනවා. එතකොට පින්නතුනි දැන් රූපය හට ගන්නකොට අපිට බලන්නට වෙනවා කොහොමද රූපය අවිද්‍යා සමුදයෙන් රූපය සමුදය වෙන්නේ කියන කාරණාව. අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනකොට තත්ත අවිජ්ජා සමුදය රූප සමුදයෝති පුරිම කම්ම භවස්මි මෝහෝ අවිජ්ජාති උත්තාය අවිජ්ජාය සති මස්මින් භවේ රූපස්ස උප්පාදෝ හෝති इति අත්ථෝ. එතකොට අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා කියනකොට
එක් අර්ථයක් දක්වනවා අවිද්‍යා සමුදයෙන් කොහොමද රූපය හටගන්නේ? පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජාති උත්තාය. ධම්මට්ඨිති ඥානයේ තුල අපි කතා කළා පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජා කියන කාරණාව. పూర్ව කර්ම භවයට අයිති මෝහය තමයි අවිජ්ජාව කියන්නේ කියලා කතා කළා. අන්න ඒ పూర్ව කර්ම භවයට අයිති මෝහ වූ අවිද්‍යාව නිසා තමයි ීමස්මින් භවයේ රූපස්ස උප්පාදෝ හෝති इति අත්තෝ. මේ භවයට අදාළ රූපය හට ගැනීම සිද්ධ කරන්නේ ඒ සිදුවන අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව పూర్ව කර්ම භවයේ ප්‍රත්‍යක් විදිහට තමයි යෙදෙන්නේ. මේ පිළිබඳව තවත් අපි කතා කරන්නට යෙදුණා සම්මසන ඥානය පිළිබඳව කතා කරනකොටත් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කරපු කතාවේදී ඒ පරම්පර වශයෙන් අවිද්‍යාව කොහොමද සංස්කාරාදී ධර්මයන්ට නැතිනම් නාම රූපයට ප්‍රත්‍යවන්නේ කියන කාරණාව එතනදී කතා කළා. අවිද්‍යාව කියන එක නාම රූපයට ප්‍රත්‍යවන්නේ කොහොමද? පරම්පරා ප්‍රත්‍යක් විදිහට කියන කාරණාව. ඒකට ඒ කාරණාව ඔබට මතක නම් මේ කාරණාව තවදුරටත් බොහොම වඩාත් පැහැදිලි ඇති. කොහොමද අවිද්‍යාව කියන දේ පරම්පර ප්‍රත්‍යයෙන් නාම රූපයට ප්‍රත්‍ය උනේ කියන එක. ඒකට වර්තමාන පච්චුප්පන්න වුණ යම් රූපයක් තියෙනවා නම් ඒ රූපයට හේතු වෙලා තියෙනවා పూర్ව අවිද්‍යාව කියන එක. ඒ పూర్ව අවිද්‍යාව කියන එක හේතු උනේ කොහොමද? මේ නාම රූපයට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගෙන මේ නාම රූපය ඇසුරු කරගෙන විඥානයේ පවත්වන්නට අර పూర్ව කර්ම භවයේ තිබුණු නොදන්නාකම, ඇත්ත නොදන්නාකම ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. එතකොට ඒ නිසා ඒ අවිද්‍යාව කියන එක රූපය හට ගැනීමෙහිලා ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ මේ ජීවිතයේ මේ නාම රූපය ඇසුරු කරගෙන විඥානයේහි පැවැත්මක් තියෙනවා නම් ඒ විඥානයේහි පැවැත්ම සඳහා හේතු බොහෝත වුණා පරම්පරා ප්‍රත්‍යක් විදිහට අවිද්‍යාව කියන එක. එතකොට මේ పూర్වජ අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍යයෙන් වර්තමාන විඥාණයට නැතිනම් වර්තමාන නාම රූපයට ප්‍රත්‍යවීම තුල තමයි මේ විඥාණයට නාම රූපය අසුරු කරගෙන පවතින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට පේනවා ඒ పూర్ව අවිද්‍යාව කියන එක වර්තමානයේ රූපයට ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ එක පරයයකින් අපිට කතා කරන්නට පුළුවන් විදිහ තමයි අවිද්‍යාව සමුදයෙන් රූප සමුදය වෙනවා කියන කාරණාව. එතකොට ඒ කාරණාවට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ විපාක සන්තතිය උපදවන්නට හේතු වෙන නැතිනම් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාදාදී මේ සියලු රූපයන් හට ගැනීමට හේතු උනේ නැතිනම් කර්මය නිසා සකස් කරන සියලු රූපයන්ගේ උත්පාදයට හේතු වුණා ඒ పూర్ව කර්ම භවය කියන කාරණාව. ඒකට නැතිනම් ඒ කර්ම භවය සඳහා සිද්ධ කරපු අවිද්‍යාව මෙතනදී ප්‍රත්‍යවීම කියන දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ මොහොතක් පාසා නැවත ආයතනයන් සක්‍රිය කරනවාද නැතිනම් ප්‍රසාද රූප උපදවනවාද ඒ හැම තැනකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. හැබැයි සහජාත වශයෙන් නෙමෙයි. ඒ කියන්නේ අවිද්‍යාව ඒහා සමග එකට ඉපදිලා එකට යෙදිලා නෙමෙයි මේ ප්‍රත්‍යවීම සිද්ධ කරන්නේ. ඒ ප්‍රත්‍යවීම සිද්ධ කරන්නේ පෙර පරම්පරා ප්‍රත්‍යක් විදිහට නැතිනම් පෙර හටගත්ත පෙර ඇත්ත නොදන්නාකම නිසා සිද්ධ කරගත්ත කර්මයට විපාකයක් තමයි මේ අද ලැබෙන්නේ. ඒකට මේ විපාක සන්තතියේ කෙලෙස් නොයදුනත් අර పూర్ව අපිරිසුදු භාවය නිසා ලැබුණු විපාකයක් මේක කියන තුල පරම්පරා ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ. එතකොට වර්තමානයේ රූප සමුදය සිද්ධ වෙන්නට නම් අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යා සමුදය තුල තමයි ඒ රූප සමුදය වීම සිද්ධ වුනේ කියන කාරණාව අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ එක පරයයකින් අපි කතා කරනකොට පෙර ජීවිතයේ යෙදුණු අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍යක් විදිහට මේ ජීවිතේ මේ රූපය පවත්වන්නට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව අපිට මෙතනදී තවදුරටත් අපිට විශේෂයෙන් විමසනකොට මේ ක්ෂණ වශයෙන්ුත් අපිට මේ කාරණාවම තවදුරටත් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අවිද්‍යා සමුදය රූප සමුදය කියනකොට අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා කියනකොට වර්තමානයේ තුල අවිද්‍යාව නිසා රූපයේහි හට ගැනීම තියෙනවා. අවිද්‍යාව නිසා රූපයේහි පෙනීම තියෙනවා. ඒ කොහොමද? එතනදී රූපය යන්නෙන් අදහස් කරන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන අවස්ථාවක දර්ශන කෘත්‍ය සිද්ධ කරන තැනම නෙමෙයි.
ඒ රූපය පිළිබඳව ඒ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන තැන නැතුව අපි අවිද්‍යාව හා සංප්‍රයුක්ත වන තැනක් පිළිබඳවයි එතනදී අදහස් කරන්නේ. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී තමයි අපි රූපේ පිළිබඳව සත්පුද්ගල සංඥාවකින් රූපේ පවතිනවා කියලා අසුරු කරන්නේ. නැතිනම් දැන් චක්කු විඤ්ඤාණ සිත හැම වෙලාවකදීම රූපය දැනගන්න බවට වැය වෙලා ඉවරයි. රූපය දැනගන්න බවට කියලා කියන්නේ රූපය වර්ණ සටහනක් විදිහට හැඩතල මාත්‍රයක් විදිහට ඒ රූපේ පිළිබඳව අපාතහගමේට ආපු රූපේ පිළිබඳව දැනගන්න තැනට චක්කු විඤ්ඤාණ සිත වැය වෙලා ඉවරයි. ඒ චක්කු විඤ්ඤාණ සිතේ ඇත්තේ නැහැ දැනගන්න බවක් මේක ගහක්ද මේක ගෙයක්ද මේක මිනිස්සෙක්ද මේක යාන වාහනයක්ද මේ විදිහට චක්කු විඤ්ඤාණ සිතේ ඇත්තේ නැහැ ඒ රූපය පිළිබඳව සත්පුද්ගල සංකල්පයකින් නැතිනම් සත්පුද්ගල සංඥාවකින් ඇසුරු කරන බව ඒ තුල ඇත්තේ නැහැ. ඒකෙන් වෙන කිසිම දෙයක් දැනගන්නේ අඤ්ඤත්‍ර අබිනිපාත මත්ත අබිනිපාත මාත්‍රයේ පමණයි චක්කු විඤ්ඤාණ සිතෙන් දැනගන්නේ. කියන්නේ අනාත්ම වර්ණ සටහනක් ඇහැටපත් වුණා නම් අනාත්ම වර්ණ සටහන පිළිබඳව දැන ගැනීම විතරයි. ආත්ම සංඥාවක් එතන බැසගන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒක රූප අවිද්‍යා සමුදයෙන් රූප සමුදය කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ දේම මනසින් ඔසවලා අරගෙන මනෝවිඤ්ඤාණය තුලින් නැවත ඒදී ඇසුරු කිරීමක් කරනවා. ඒ මනෝවිඤ්ඤාණය තුල ඇසුරු කිරීමක් කරන්නේ කොහොමද? ඒ හටගත් රූපය පිළිබඳවම රූප නිරෝධය නොදන්නාකම නිසා අර රූපය පිළිබඳව තියෙන අනවබෝධයෙන් ඇස පිළිබඳව තියෙන අනවබෝධයෙන් ඒකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ පිළිබඳව දන්නේ නැහැ, රූපේ පිළිබඳව දන්නේ නැහැ, චක්කු විඤ්ඤාණය පිළිබඳව දන්නේ නැහැ. තව විදිහකින් කියනවා නම් සංකත ලක්ෂණය පිළිබඳව දන්නේ නැහැ. එතකොට මේ හේතු නිසා මේ රූපය කියන එක හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වුණ දෙයක් හැටියට දන්නේ නැහැ. අර හටගෙන ඉතුරු නැතුව නැති වුණු රූපය පිළිබඳව ඒ අනවබෝධය නිසා මේ අවිද්‍යාව නිසා මේ රූපය ඇති බවට මෙනෙහි කරනවා. කර්ම මනෝවිඤ්ඤාණයෙන් මොකද කරන්නේ? ඒ රූපය ඇති බවට මෙනෙහි කරනවා. ඒ රූපේ පවතින දෙයක් කියලා කල්පනා කරනවා. එතකොට අන්න ඒ කල්පනා කිරීම තුළ අවිද්‍යා සමුදයෙන් රූප සමුදය සිද්ධ වුණා. අවිද්‍යාව නිසා එයාට රූපේ ඇති වුණා. එතකොට මේ අවිද්‍යාව නිසා රූපය ඇති වෙනවා කියලා කියන්නේ අර සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණ ටික නොදන්නාකම නිසා ඒ සංකත ලක්ෂණයන්ගේ තියෙන අනවබෝධයෙන් අර රූපය ඇති බවට ඔහුට නැවත රූපය ඇසුරු කරන්නට පුළුවන් වටපිටාව රූපය ඇසුරු කරන්නට පුළුවන් මානසික පසුබිම සකස් වීම කියන දේ සිද්ධ වුණා. එතකොට අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා කියනකොට අර පුරිම කම්ම භවස්නෙන් පූර්ව කර්ම භවයට අයිති මෝහය අවිද්‍යාව වර්තමානයේහි මේ රූපේහි පැවැත්මට එක පැත්තකින් ප්‍රත්‍ය වුණා වගේම වර්තමානයේ තුල රූප නිරෝධය සාක්ෂාත් නොකර රූපය නැවත නැවත ඇසුරු කරන්නට පුළුවන් තැනක් හැටියට රූපය පෙන්වලා දීම සඳහා අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ විදිහටත් අපිට රූපය සමුදය වන ආකාරයක් දකින්නට පුළුවන්. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍ර දේශනාවේදීත් ඒ වගේම තවත් බොහෝ සලායතන සංයුක්තාගත සූත්‍ර දේශනාවලදී ඇස මායя රූපේ මායя එතකොට මේ ඇස නිරුද්ධ කරන්න රූපේ නිරුද්ධ කරන්න ඇස තොපගේ නෙමෙයි රූප තොපගේ නෙමෙයි මේ ඇස යමක් තොපගේ නෙවෙයි නම් ඒ දේවල් ප්‍රහාණය කරන්නට ආදී වශයෙන් විවිධ දහම් පරයයන්ගෙන් මේ ඇසේ නිරෝධේ රූපයන්ගේ නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. එතකොට ඒ රූපයන්ගේ නිරෝධය කියලා කියන්නේ මේ අනාගතයට ප්‍රතිසන්දිය පිණිස හේතු වන රූපයන්ගේ නිරෝධයම අලලා කරපු දේශනයක් නෙමෙයි මේ වර්තමානයේහි සිදු කරන රූප නිරෝධය පිළිබඳව කාරණාවක් තමයි එතනදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එහෙනම් අපිට දකින්නට වෙනවා දැන් වර්තමානයේ අවිද්‍යාව කියන දේ හේතු වෙනවා වර්තමානයේ රූපේ හට ගැනීමට. වර්තමානයේ අවිද්‍යාව කියන දේ හේතු වෙනවා වර්තමානයේ මේ රූපේ හට ගැනීමට. එතකොට ඒ නිසා තමයි අවිද්‍යාව නිරුද්ධ කළොත් රූප නිරෝධය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට එතන අවිද්‍යාව කුමක්ද කියන කාරණාව පැහැදිලි කරගන්නට සිද්ධ වෙනවා. මොකක්ද එතන අවිද්‍යාව කියලා කියන්නේ? පිනතුන් එතන යෙදෙන අවිද්‍යාව තමයි අර රූප ධර්මයන් පිළිබඳව ඇති අනවබෝධය. ඒ කියන්නේ රූපයේහි සමුදය පැත්ත පිළිබඳව දැක්කේ නැහැ. ඒ නිසාම රූපේ පිළිබඳව නিত্য සංඥාවක් පවතිනවා.
විශේෂයෙන්ම දැන් මේ උදේවැය ඥානයේදී සිද්ධ වෙන්නේ පින්නතුනේ අනිච්චානුපස්සනාවට තමයි සිත බැසගන්නේ. උදේවැය ඥානයේ තුලදී අනිච්චානුපස්සනාව තමයි ප්‍රකට වෙන්නේ. එතකොට දැන් අනිච්චානුපස්සනාව ප්‍රකට වෙන්නට අවශ්‍ය නම් අපිට පේන්නට වෙනවා මේ රූපයේ සංකත ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්නට වෙනවා. දැන් උදේවැය දකින්නවා කියනකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කාරණා ටික ඔස්සේ අපි මේක දකිනකොට මේ ප්‍රත්‍ය ධර්මය අපිට දකින්නට වෙනවා මේ වර්තමානයේ යෙදෙන ප්‍රත්‍ය ධර්මයන් හැටියට. නැතිනම් වර්තමානයේ යෙදෙන දේවල් ටිකක් හැටියට. ඒ නිසා තමයි මේ ධර්මයන්ගේ Nirodha අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් අනිත්‍ය කියන දේ මේ ඔස්සේ පෙන්වන්නට පුළුවන්කම තියෙන්නේ ඒ හේතුව නිසා. නැතිනම් වර්තමානයේ මේ ධර්මයන් නිසා අනාගතයට වෙන Nirodhaයක් පිළිබඳව දැකීමක් නෙමෙයි. වර්තමානයේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයේ දැකීම තුළ තමයි අපිට මේ අවබෝධය ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට වර්තමානයේ සිද්ධ වෙන කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට දකින්නට වෙනවා සංකත ධර්මයක්, සංකත ලක්ෂණයක්. ඒ තමයි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපේද මේ චක්කු විඥානයේද කියන මේ කාරණා ටික නිසා ඇස රූප දෙක ඇති කල්හි හටගන්න චක්කු විඥානය කියන දේ නිසා මේ තුන් දෙනාගේ එකතුවේ ස්පර්ශයයි. එතකොට ස්පර්ශයේ උන තැනක තමයි වේදනා සංඥාවන් උපදින්නේ. මේ දැක්ම අපිට මෙතනදී ඇති කරගන්නට වෙනවා. එතකොට ඒක තමයි සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව දන්නාකම කියලා කියන්නේ. සංකත ලක්ෂණ පිළිබඳව තියෙන ඒ අවබෝධය නිසා තමයි පින්නතුනේ සංකත ධර්ම අරබයා යම් සත්පුද්ගල සංකල්පයක් තිබුණා නම් ඒ සංකල්පයේ ගොඩනගෙන්නට තියෙන ඉඩ නැති කරන්න පුළුවන්කම තියෙන ඒ සංකත ලක්ෂණය පෙන්වා දීමෙන්. එතකොට මේ ධර්මයේ හේතු නිසා හටගත්ත දෙයක් කියලා පේනකොට එතන ඇති වෙනව නුවණක්. එහෙනම් ඇස, රූපය, චක්කු විඥානය. මේ තුන්දෙනාගේ එකතුවක්. එතකොට ඒ එකතුව නිසා හටගන්න ස්පර්ශය කියන දේ කොටසක් පටිඝ සම්පස්සේ, කොටසක් අදිවචන සම්පස්සේ. මේකෙන් එකක්වත් අයිති නෑ. ඇහැට අයිති නෑ. රූපයට අයිති නැහැ. චක්කු විඥානය කියන දෙයට අයිති නැහැ. මේකකටවත් මේ ප්‍රතිඵලයේ ස්පර්ශය නැමැති ප්‍රතිඵලයේ අයිති නැහැ. එතකොට අපිට පේනවා මේ තුන්දෙනාගේ එකතුවක්. එතකොට තුන්දෙනාගේ එකතුවක් නම් මේක ප්‍රකට වෙලා තියෙන තුන්දෙනා එකතු වුණ තැනක. තුන්දෙනා එකතු වුණ තැනක නම් මේක ප්‍රකට වෙලා තියෙන්නේ. මේ තුන එකතු වෙන්න කලින් රූපේ කොහෙවත් තිබුණා නෙමෙයි. මේ ටික එකතු වෙන්න කලින් රූපේ කොහෙවත් තිබුණා නෙමෙයි. ඒ නිසා රූපේ කොහෙවත් තිබුණා නෙමෙයි කියන්නේ සන්නිචයක් තිබ්බේ නැහැ. සතර මහා ධාතු වශයෙන් හරි එළියේ වෙනම තැනක ගොඩ නැගිලා ඔය හැඩතලයට අනුව හැදිලා තියනවා නේද කියලා තමයි ඔබට හිතෙන්නේ. අපි කල්පනා කරන්නේ එහෙම තමයි. ගොඩක් වෙලාවට මේ කාරණාව ඔස්සේ බොහෝ දෙනෙක් තර්ක විතර්ක කරමිනුත් පැමිණෙන්නේ ওই කාරණාව පදනම් කරගෙන. එළියේ සන්නිචයක් තියෙනවා. එළියේ රැස් වෙච්ච තැනක් තියෙනවා. සතර මහා ධාතු වශයෙන් හරි ඒ රූපයේ එළියේ යථාර්ථයක් වශයෙන් එළියේ තියෙනවා. ධාතු වශයෙන් කියන්නේ පරමාර්ථ වශයෙන් ඒක එළියේ තියෙනවා. ඒ තියෙන රූපය වෙනස් වෙමින් රූප කලාප බිඳි බිඳි යමින් වෙනස් වෙමින් ඒ රූපේ තියෙනවා කියන තැන ගොඩ දෙනෙක් එල්බ සිටින මතයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපිට මේ සම්මර්ෂණය තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ සංකත ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නට යනකොට අපිට පේනවා මේ හේතු නිසා හටගන්න දෙයක්. එතකොට ඇහැට පෙනෙන වර්ණ රූපය කියන එක ඇස රූප සහ චක්කු විඥානය කියන තුන්දෙනාගේ එකතු වුණ තැනක නම් පෙනුනේ. ඊට කලින් අතීතයේ සම්නිචයක් තිබ්බේ නැහැ. අතීතේ රැස්වලා තිබුණා එහෙම නෙමෙයි. ඇහැ වෙනම තිබිලා රූපේ වෙනම තිබිලා ඊට පස්සේ හටගත්ත ඇහැට මේ රූපේ තියෙන රූපයෙන් මෙහෙම දෙයක් ඇවිල්ලා එහෙම සිද්ධ වුණා එහෙම නෙමෙයි. ඇහි හට ගැනීම යම් තැනකද ඒකම තමයි රූපේ හට ගැනීම උනේ. එතකොට පියෙකුගේ හට ගැනීම දරුවෙකුගේ ඉපදීම හා සමග සිද්ධ වෙන දෙයක් වගේ කතාවක් තමයි මේ කියන්නේ. පියෙකුගේ හට ගැනීම දරුවෙකුගේ ඉපදීම හා සමගයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ ඇහැ කියන කාරණාව සහ රූපය කියන කාරණාව. මේ ඇස ඇතිකල්ලි රූපයත් රූපය ඇස්තිකල්හි ඇසත් කියන කාරණා දෙක ඔස්සේ තමයි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඇස නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවත් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා එහෙනම් පදාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් මේ ධර්මය ලෝකයේ තුල පවතිනව නේද? ඒ කාරණා පිළිබඳව අපි කතා කරනවා නම් පින්තුනි ඒක සීමාව ඉක්මවා අතික්‍රමණයක් නැතිනම් සීමාව ඉක්මවා යෑමක් හැටියටයි අපිට දකින්නට වෙන්නේ. ඒකට හේතුව තමයි
ඒ ධර්මතා ටික පිළිබඳව අපි අනවශ්‍ය විදිහට සම්මර්ෂණය පැවැත්වීම. ඒකෙදි කියන්නේ නැහැ ඒ කාරණාවන්ගේ සතර මහා ධාතු රූපයයි කියලා දකින්න එක වැරදි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතු රූපේ පිළිබඳව දේශනා කරපු අවස්ථා අපිට බොහෝ කොට සූත්‍ර පිටකයේ තුල දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් පින්නතුනේ ඒක සතිපට්ඨානයේ තුල අපිට ඒක බොහොම මාර්ගයට පෙර ආතු නැතිනම් ගොඩාක් పూర్වයෙන් අපිට දකින්නට තියෙන වඩන්නට තියෙන ප්‍රතිපදාවක්. කෙස්ලොම් නියද සම්මස්නහර ආදී කොටස් ටික බලලා ඕනම් මේ දෙතිස් කුඩුම කොටාසේම සතර මහා ධාතුවට ධාතු කොටස් අදිමත්ත කොටස් විදිහට වෙන වෙනම බෙදා දක්වමින් පවා කරන සම්මර්ෂණයන් තියෙනවා. ඒක කෙනකෙනා ඉන්න මට්ටම් වල ඉඳලා ඒ තමාගේ භාවනාව දියුණු කරගෙන යන්නට තියෙන ක්‍රමවේදයක්. එතකොට ඒකෙදි කෙස් කියනකොට දැන් කෙස් කියන තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවම තියෙනවා. එතකොට කෙස් කියලා දෙයක් පේන්නේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපයක් ඇති තැනකම තමයි. හැබැයි ඒ විදිහේ එතන බෙහෙදයක් නොකොට කෙස් කියනකොට ඒක පඨවි ධාතුව අදිමත්ත කොටසක් හැටියට සලකලා කෙසේ කියනකොට පඨවි ධාතුව හැටියට සංග්‍රහ කරනවා. එහෙම න්‍යායක් පරයායක් නැතුවා නෙමෙයි. හැබැයි මේ පරයාය කරන්න පින්නතුනේ මේ ධාතුව වඩාත් ප්‍රකට කර ගැනීමට ධාත්වර්ථය ප්‍රකට කර ගන්නට අවශ්‍ය නිසා. ඒ වගේ සතර මහා ධාතු රූපේ පිළිබඳව කතා කරන පරයායන් නැතුවා නෙමෙයි. හැබැයි උද්‍යව්‍ය ඥාණයට අදාළව පින්නතුනේ කතා කරන්නේ අර රූප කලාප හටගෙන නැති වෙනවා රූප කලාප හටගෙන බිඳි බිඳි යනවා කියන තැනකින් නෙමෙයි. උද්‍යව්‍ය ඥානය පිළිබඳව කතා කරන්නේ ඒ රූප කලාපයන්ගේ හටගෙන නැති වෙනවා කියන තැනකින් නෙමෙයි. මේ ප්‍රත්‍ය හට ගැනීම තුළ රූපයන්ගේ හට ගැනීම සහ ප්‍රත්‍ය නිරෝධයෙන් සිද්ධ වෙන රූප නිරෝධය පිළිබඳව කතා කරන දෙයක්. එතකොට ඒ නිසා තමයි මේ සංකත ලක්ෂණ ටික අපි යම් විදිහකින් අවබෝධ කළොත් අපිට පේන්නේ අර අතීතේ තිබුණ රූපේ දැන් තියෙනව නෙමෙයි අහුත්වා සම්භූතං. ඒක නොවි තමයි පෙර නොතිබුණ දෙයක් තමයි මේ හටගත්තේ මේ හේතු ටික ඇති කල්හි. ඒ වගේම වර්තමානයේ හටගත්තට පස්සේ ඒක අනාගතයට තියනව නෙමෙයි වර්තමාන හේතු නැති වෙනකොට ඒ ධර්මතාව ටික නැති වෙලා යනවා කියන අවබෝධය ඔහුට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි සංකත ලක්ෂණ පිළිබඳව දකින්න කියලා කියන්නේ. එතකොට රූපේ හට ගැනීම පේනවා නම් යම් කිසි කෙනෙකුට එයාට පේන දේ තමයි අවිද්‍යා සමුදයෙන් තමයි ඒ රූප සමුදය සිද්ධ වුනේ. අවිද්‍යාව හටගත්ත තැනක අවිද්‍යාව කියන දේ ඉපදුනාට පස්සේ ඒ අවිද්‍යාව ඉපදුනයින් අවිද්‍යාව නිසා ඒ රූපයාගේ හට ගැනීම රූපයාගේ සමුදය කියන කාරණාව සිද්ධ වුණා කියන එක තමයි අපිට එතනදී ප්‍රධාන වශයෙන් දකින්නට වෙන්නේ. එතකොට එතනදී අවිද්‍යාව කියලා කියනකොට අවිද්‍යාව කියන එකෙන් අදහස් කරන්නේ පූර්ව කර්ම භවයට අයිති පූර්ව කර්ම භවය නිසා මේ ජීවිතයේදී ඒ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම අවිද්‍යාවේ පරම්පරා ප්‍රත්‍ය නිසා සිදු වුණ ඒ මේ ජීවිතේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම කියන තැන අපි කතා කළා. ඒ වගේම වර්තමානයේ තුල අවිද්‍යාව කියන එකත් මෙතනදී විශේෂයෙන් අපි කතා කරන්නට ඕනේ අවිද්‍යාව සමුදයෙන් රූපය හට ගැනීම ගැන කතා කරනකොට. ඒ වර්තමානයේ තුලදී අවිද්‍යාව නැතිනම් සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා සංකත ලක්ෂණය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා ඒ සංකත ධර්මයේ ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන්ගේ හේතු නිසා සකස් වීම සහ හේතු නැති වෙනකොට නැතිව යෑම කියන කාරණාව පිළිබඳව ඇති අනවබෝධයෙන් ඒ හටගෙන නිරුද්ධ වුණ රූපයම නැවත ඇති හැටියට ගැනීම. අර අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේදී කතා කරන්නේ ගැහැවිය මේ විඥාණයට ඇස ඇසුරු නොවේවා රූප ඇසුරු නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා කියලා. අන්න ඒ වගේ එතන ඇස ඇසුරු වෙනවා නම් එතන රූප ඇසුරු වෙනවා නම් එතන විඥාණයට ඒ ඇස ඇසුරු වීම සහ ඒ විඥාණයට රූප ඇසුරු වීම කියන කාරණාවේදී සිද්ධ වෙන්නේ සම්පූර්ණම අවිද්‍යාව නිසා රූපය හම්බ වීමක්. නැතිනම් අවිද්‍යාව නිසා රූපය ඇති බවට ගැනීමක්. එතකොට ඒ රූපයේ හට ගැනීම නැතිනම් රූපය කියන දේ උපදින ආකාරය පිළිබඳව මෙනෙහි කරන කෙනෙකුට මේ අවිද්‍යාව තිබුණොත් කොහොමද මේ රූපය ඇති බවට යන්නේ? අවිද්‍යාව තිබුණොත් කොහොමද රූපේ උදේ වෙන්නේ කියන කාරණාව පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි අවිද්‍යාව නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් එන්නේ. එතකොට ඔය දෙආකාරයෙන්ම අවිද්‍යාව නිරෝධය පිළිබඳව කතා කරනවා වර්තමානයේහි මේ සිද්ධ කරන අවිද්‍යා නිරෝධය. කුමන අවිද්‍යා නිරෝධයද? සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව එහෙමත් නැතිනම් අනිත්‍ය ධර්මයේ අනිත්‍යතාවය පිළිබඳව දන්නාකම.
මේ අනිත්‍යතාවය පිළිබඳව දන්නාකම නිසා එයාට අනාගතයට අර විදිහට විඥානත්‍ත්‍යයක් සකස් කරගෙන විඥාණයට නාම රූපයක් අනුරූපව යන්නට මෙතන අවිද්‍යාවක් කර්ම භවයක සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අනුත්පාද වශයෙන්ුත් රූපස්කන්ධ ප්‍රතිලාභය. එහෙම නැත්නම් අනාගතයට රූපය ලැබෙන එකත් නිරුද්ධයි. අර අනාථපිණ්ඩිකවාද සූත්‍ර දේශනාව තුළ කතා කරනවා වගේම වර්තමානයේ මේ අවිද්‍යාව නිරුද්ධ කිරීම තුළ නැතිනම් විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් රූපය ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් එතන දැක්මක් තියෙන්නට වෙනවා ඇහි නිරෝධය සහ රූපේ නිරෝධය පිළිබඳව. එතකොට ඒ ඇහි නිරෝධය සහ ඒ රූප නිරෝධය කලේ ඒ සංකත ධර්මයන්ගේ තිබුණු අවිද්‍යා ප්‍රහාණය තුල අවිද්‍යා නිරෝධය තුල. එනිසා අවිද්‍යාව නිරුද්ධ වීම තුල රූප නිරෝධයක් කරන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය කරන්නට පුළුවන්කම තියෙන්නේ පිනතුනි අවිද්‍යාව කියන කාරණාවේ ඇත්ත ඇති හැටිය නැතිනම් විද්‍යාව එතන උපදවා ගැනීම තුල සංකත ධර්මයන්ගේ නොදන්නාකම අයින් කරලා අවිද්‍යාව කියන වැස්ම අයින් කළා දාලා යථාර්ථය කියන කාරණාව පෙන්වා දීම තුල. එතකොට අපිට පේනවා කොහොමද අවිද්‍යා සමුදය රූප සමුදය නැතිනම් අවිද්‍යාවේ හට ගැනීම නිසා රූපය හටගත්තේ කියන කාරණාව පිළිබඳව අපිට එතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට පච්චේ සමුදයට හේන රූපස්කන්ධස් උදයන් පස්සති අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කොහොමද රූපස්කන්ධයේ ඇතිවීම සිද්ධ වුනේ කියන කාරණාව එතනදී දකින්න පුළුවන්. එතකොට අවිද්‍යාව කියන එක මෙතනදී ප්‍රත්‍යවීම කියන කාරණාව සිද්ධ වුණ ආකාරය පිළිබඳව ඔබට හොඳ දැනුමක් දැන් ඇතිව තියෙන්නට ඕනේ. ඒකට හේතුව සම්මසන ඥානයේ තුලදී අපි බොහොම පැතිරුණු දෙයක් හැටියට අවිද්‍යාව කතා කළා. එතකොට අවිද්‍යාවේ ප්‍රත්‍යවීම කියන කාරණාව පිළිබඳව කතා කරනකොට අර પરම්පරා ප්‍රත්‍ය විදිහට කතා කළා. પરම්පරා ප්‍රත්‍ය විදිහට විතරක් නෙමෙයි අපි සමානන්තර ප්‍රත්‍ය විදිහට කතා කළා. ඊට පස්සේ අபிසන්දනාකාරයෙන් ප්‍රත්‍ය වෙන හැටි කතා කළා. ඊට පස්සේ පතිට්ඨාන වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරයත් කතා කළා. ඒකට ඒ නිසා දැන් අවිද්‍යාවගේ ප්‍රත්‍ය වීම කියන කාරණාව सिद्ध කරනකොට රූපස්කන්ධය ඇති කිරීමෙහිලා අවිද්‍යාව කොහොමද ප්‍රත්‍යවන්නේ කියන කාරණාව ඔබට ඒ න්‍යාය ඔස්සේ වඩාත්ම පැහැදිලි කරගන්නට දැන් පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ධර්මය අනුව අපි මේ කාරණා ටික විමසා බලනකොට ධර්මය අනුව මේ කාරණා ටික අපි පැහැදිලි කරගන්නකොට ඔබට පේනවා ඇති මේක මොනතරම් තනින් තැනට ගැළපී යන කාරණාවක්ද කියලා. එතකොට විශේෂයෙන් අපි මේ කාරණා පැහැදිලි කළේ පේටකෝපදේශය ආශ්‍රය කරගෙන. හැබැයි පේටකෝපදේශයේ සඳහන් වුණත් මේ පරයය ඔස්සේ විමසනකොට ඒ දහම් දැනුම, ඒ න්‍යාය පිළිබඳව තියෙන දැක්ම මොනතරම් වැදගත් වෙනවද කියන කාරණාව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද අවිද්‍යා සමුදයෙන් කොහොමද රූප සමුදය වෙන්නේ කියන එක පිළිබඳව තේරුම් ගන්නකොට. ඒකට විදර්ශනාව වඩනවා කියලා කියනකොට උද්‍යව්‍ය ඥානයේ දිහා උද්‍යව්‍ය ඥානයේ වඩනවා කියලාකට මේ කියන්නේ මෙතනදී අවිද්‍යාව නිසා කොහොමද රූපය හටගන්නේ කියලා ඔබ යම් සම්මර්ෂණයක් පවත්වනවා නම් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ අවිද්‍යාව නිසා රූපය හටගත් ආකාරය පිළිබඳව පවත්වන ඒ මෙනෙහි කිරීමට තමයි ඒ සම්මර්ෂණයට තමයි මේ උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ඒ අනුපස්සනාවක් කියලා කියන්නේ ඒකයි. නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මතක් කරනවා. ඒ නිසා උද්‍යව්‍යානුපස්සනා කියනවා. උද්‍යව්‍යානුව නැවත නැවත දැකීම. එතකොට අවිද්‍යාව නිසාමයි රූපය හට ගැනීම සිද්ධ වුනේ කියලා ඔබ නැවත නැවත මෙනෙහි කරනවා. එතකොට අවිද්‍යාව නිසා රූපය හටගත් ආකාරය නැවත නැවත බලනකොට දෙආකාරයකින් අවිද්‍යාව නිසා රූපය හටගත්තා. එතකොට මේ දෙආකාරයකින් කොහොමද අවිද්‍යාව කියන කාරණාව ප්‍රත්‍යවීම සිද්ධ වුනේ? ඒ දෙආකාරයකින් ප්‍රත්‍යවීම සිද්ධ වුනේ ඔබට දකින්නට පුළුවන් අර කියපු ආකාර දෙක. ඒ කියන්නේ පරම්පරාව වශයෙන්ුත් මේ වර්තමානයේ තුල ප්‍රත්‍යවීම විදිහටත් කියන එක. එතකොට මේ කාරණා දෙකම ඔබට සම්මර්ෂණය කරන්නට අවශ්‍යයි මේ උද්‍යව්‍ය ඥානය අනුව බලනකොට. නැතිනම් උදේවැය පිළිබඳව දැක්මක් ඇති කරගන්නකොට. පින්නතුනේ මේක හරිම භාවනාවට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. භාවනාව කියනකොට අපි භාවනා කරන්නට අවශ්‍ය විදිහ තමයි මේ කියන්නේ. එහෙම නැතිනම් අපි කවුරු හරි හදලා දෙන න්‍යාය පත්‍රයකට කාගේ හරි දෙයකට අනුව නෙමෙයි අපි භාවනා කරන්නට අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් විදිහක් යම් අනුක්‍රමයක් දේශනා කළා නම් ඒ දේශනා කළ විදිහට ඒ දේශනා කළ අනුක්‍රමයට අනුව තමයි අපි අපේ මාර්ගය නැතිනම් අපේ භාවනා ක්‍රමය අපි සකස් කරගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට උදේවැය අනුව බලනකොටත් අපිට දකින්නට වෙන්නේ පින්නතුනේ දැන් අපි මේ කතා කරපු උදේ අනුව දකින්නකොට ආකාර 25ක් දකින්නවා කියනවා නම් ඒ ආකාර 25 තමයි අපිට පේන්නට ඕනේ.
වැය අණුව දකින්නකොට ආකාර 25ක් නම් අපි ඒ වැය අණුව දකින්නකොට ඒ ආකාර 25 තමයි ප්‍රකටව පේන්නට ඕනේ. එහෙම නැතුව අපි වෙන වෙන ක්‍රමවලට මේක දකින්නට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට අපිට අවිද්‍යාව කියන කාරණාව මෙතනදී අපි හොඳාකාරවම සම්මර්ෂණය කරනකොට අවිද්‍යාව කියන කාරණාව පිළිබඳව අපි දකිනකොට අපිට පේනවා අවිද්‍යාව කියන තැන අපිට හටගත්ත තැන කොහොම තැනකද අපිට අවිද්‍යාව ආවේ? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? දුක්ඛාර සත්‍ය නොදන්නාකම. නැතිනම් සංකත ලක්ෂණය සංකත ධර්මයන් දුක. එතකොට මේ දුක්ඛ ධර්මයේ නොදන්නාකම. මොකද්ද දුක්ඛ ධර්මය කියලා කිව්වේ? එතකොට හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැතිව යන ඒ පීලනාර්ථාදී අපි කතා කරපු දැනුම් පද්ධතියම ඔබට උපකාර වෙනවා. එතකොට ඒ පීලනාර්ථ දුක ඊට පස්සේ සංකතාර්ථ දුක, සංతాපාර්ථ දුක, විපරිණාමාර්ථ දුක කියන මේ ධර්මය නොදන්නාකම. මේවා විද්‍යමාන වෙන්නේ කොහෙද? මේ සංකත ධර්මයන්ගේ. එතකොට ඇහැ රූප චක්කු විඥාන, කන සද්ද සෝත විඥාන ආදී මේ ධර්මයන්ගේ මේ සංකත ලක්ෂණයන්ගේ ඇත්ත නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒ ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? යථාර්ථය මොකද්ද? අහුත්වා සම්භූතං. කලින් නැතුව හට ගන්නවා. මොකක් වගේද? හරියට අර වීණාව වගේ. වීණාවේ ශබ්දය කියන එක කලින් කොහේ හරි තිබිලා අර මේ උපක්‍රමයේ පුරුෂයාගේ උපක්‍රමයේ වාදනය කිරීම කියන උපක්‍රමයේ ඇතිකල්හි ආවා හැම නෙමෙයි. කොහේ හරි තිබිලා ආපු දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි අහුත්වා සම්භූතං කියලා කිව්වේ. පෙර නොවීම තමයි මේ හටගත්තේ. ඒ වගේම හුත්වා නභවිස්සති. ඒක අවසාන කරනකොටම ඒ ශබ්දය අවසාන වෙනවා. ඒ වීණා වාදනය කරන උපක්‍රමය අවසාන කරනකොටම ඒ ශබ්දය අවසාන වෙනවා. එතකොට ඒ වීණා වාදනය කරනකොට ඒ වීණා වාදනයේ නිසා උපක්‍රමයේ නිසා යම් ශබ්දයක් හටගත්තා. ඒක කලින් තිබිලා ආපු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒක අනාගතයට තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ වීණා වාදනය ශබ්දය කියන දේ ඉපදුනේ පෙර නොතිබීම. ඒ වගේම ඉතුරු නැතුව නැති වෙන දෙයක් විදිහට ඒ ධර්මයේ නැති වෙලා ගියා. අන්න ඒ වගේ අපිට දකින්නට වෙනවා වීණා වාදනය පිළිබඳව දැක්කා වගේ. වෙන සම්නිචයක් තිබෙන්නේ නැහැ හට ගන්න පෙර. ඒක කොහේ හරි තිබිලා මේ තිබුණු දේවල් ටික එකතු වෙලා එහෙම ආවා නෙමෙයි. අර වීණාවත් උපවීණා වීණා තත් සහ පුරුෂයාගේ වෑයමත් උපක්‍රමයක් නිසා තමයි ඒ වීණා වාදනය අපිට දකින්නට ලැබුණේ. එතකොට වීණා නැතිනම් වීණා හඬක් අහන්නට ලැබුණේ. එතකොට ඒක අර හේතු නැතිනම් ප්‍රත්‍ය ධර්මතා ටිකක එකතුවක් නිසා පෙනුන දෙයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ මේ සංකත ධර්මයන් පිළිබඳව අපිට දකින්නකොට පේනවා අහුත්වා සම්භූතං. ඒ කියන්නේ නොවි හට ගන්න බව, පෙර නොතිබී හට ගන්න බව. එතකොට පෙර නොතිබී හටගත්තා නම් මේ හේතු ටික ඇති කල්ලි විතරයි මේක පවතින්නේ. හේතු ටික නැති වෙලා යනකොට ඒක නැති වෙලා යනවා. ඒ නිසා රූපය කියන දේ පණවන්න පුළුවන්කම තියෙන පින්නතුනේ මේ හේතු ටික තියෙනකන් විතරයි. හේතු ටික නැත්තම් රූපයේ පැවැත්මක් ගැන ආයෙ කතා කරන්න පුළුවන් කමක් නැහැ. හේතු ටික තිබුණොත් විතරයි රූපයේ පැවැත්ම තියෙන්නේ. හේතු නැත්තම් ආයෙ රූපයේ පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි වීණා වාදනයේ උදාහරණය මෙතනට බොහොම ගැළපෙන වටිනාම උදාහරණයක් වෙන්නේ. කියන්නේ ඒ වීණා වාදනයේ පේන්නේ ශබ්දේ තියෙන්නේ ආයෙ කොහෙවත් සම්නිච්චය වෙලා ඇවිල්ලවත් ඊට පස්සේ කරාට පස්සේ කොහේ හරි සම්නිච්චය වෙලා ඇහෙන්නේවත් නැහැ. එතකොට ඇහෙන්නේ හේතු ටික ඇති කල්හි. හේතු ටික නැති වෙනකොට ඇහිම කියන කාරණාව නැති වෙලා යනවා. ඒ වගේ අපිට මේ ධර්මයන් පිළිබඳව අපිට රූපේ පෙනීම දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ හේතු ටික ඇති කල්ලි මේ ටික එකතුව තියෙනකොට විතරයි. එහෙම නැතු එකේ වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ කලින් තියෙනවා. ඇහැ කලින් තියෙනකොට රූපේ වෙනම තිබිලා තමයි ආවේ. එහෙම කතා කරන්න පුළුවන් කමක් නෑ. ඇස සහ රූපේ පුරේජාත වශයෙන් පච්චාජාත වශයෙන් කලින් ඒ කියන්නේ ඇස සහ රූපේ කියන එක පුරේජාත වශයෙන් කලින් හටගත්ත දෙයක් විදිහට කලින් ඉපදුනා. ඒතකොට චක්කු විඥානයේ පච්චාජාතෝ දෙන්න පුළුවන්. හැබැයි ඇහැ සහ රූපේ වෙනස්ව කතා කරන්නේ නැහැ. ඇස සහ රූපේ ඇස නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවත් කතා කරන්නේ. එතන මේ දෙකම එකට එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් ඕනෝන්ගේ ඇති කල්ලි ඇහැට වර්ණ සටහන ගැටුණාම තමයි ඇහැ තියනවා කියලා කියන්නේ. ඒ වගේම වර්ණ සටහන කියන දේ ගෝචර කරගන්න පුළුවන්කම ඇහි තියෙන නිසා තමයි ඇහැ තියනවා කියන්නේ රූපේ තියනවා කියන්නේ මේ දෙකම එකිනෙකට යෙදෙන දෙයක්. එතකොට මේ කාරණා ටික එකක් ඇති කල්ලි අනික ඇති කල්ලි මේක මේ විදිහට යෙදෙන තැනක තමයි මේ ටික කතා කරන්නේ. ඒ නිසා රූපයෙහි පැවැත්ම පිළිබඳව පින්නතුනි අපිට තේරුම් ගන්නට අවශ්‍ය න්‍යායක් තියෙනවා. ඒ න්‍යායය තමයි මේ කතා කළේ අහුත්වා සම්භූතන් නොවි තමයි මේක හටගන්නේ. ඒ වගේම වෙලා අනාගතයට තියෙන්නේ නැහැ කියන එක. ඒකට ඒකේ සම්නිච්චේ බවක් තියෙනවා නම් රැස් වෙලා කොහේ හරි තිබිලයි මේ එන්නේ. ඊට පස්සේ මේක හටගෙන නිරුද්ධ වුණාට පස්සෙත් මෙච්චර කාලයක් තියෙනවානේ. එහෙම කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ හටගෙන නිරුද්ධ වුණ රූපේ නිරුද්ධ වුණාම
තමයි. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඒක අවිද්‍යාව සමුදයෙන් මෙහෙමයි හටගත්තේ. අවිද්‍යාව නිරෝධේ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසාමයි. ඒ නිසා රූපේ පිළිබඳව නොවි හටගත්තා වී ඉතුරු නැතුව නැති වෙනවා නම් හේතු නිසා හටගත්ත ටික හේතු නැති වෙනකොට නැති වෙනවා නම් පිනතුනි ඒ ධර්මයන්ට එච්චර ආයු කාලයක් තියෙන පුළුවන් කමක් නැහැ. චක්කු විඥාණයට යම් ආයු කාලයක්ද ඒ වගේම තමයි රූපය ඒ වගේම තමයි ඇස සහ මේ ධර්මයන්ගේ ආයු කාලය ගැන කතා කරන්න වෙන්නේ. මොකද තුන් දෙනාගේ එකතු ඇති කල්ලි පෙනෙන දෙයක් මිසක තුන් දෙනාගෙන් වෙන්වෙන්ව එකක් දීර්ඝ කාලයක් තියෙනවා අනිත් එක කෙටි කාලයක් තියෙනවා කියන තැනක නෙමෙයි මේ ධර්මය ගැන කතා කරන්නේ. නිසා මේ ප්‍රත්‍ය සමவாய පිළිබඳව කතා කරනකොට මෙන්න මේ කාරණා පිළිබඳව දන්නාකම. ඒකට කියන අපි විද්‍යාව කියලා. හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ පිළිබඳව දන්නාකම. අන්න එතකොට ඔබට කවදාවත් රූපේ හම්බ වෙන්නේ නැහැ. ඇයි රූපේ හම්බ වෙන්නේ නැත්තේ? රූප නිරෝධය මිසක රූප සමුදය කිසිම කාලයක හම්බ වෙන්නේ නැහැ. මේ කාරණා ටික ඊටාම වැදගත් වෙනවා ඔබේ ප්‍රතිපදාව භාවනා මඟ පිළිබඳව සකස් කර ගැනීමේදී. ඒ නිසා මේ කාරණා ටික පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා කාර්නිකව සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරන්න අද දවසේදීත් මේ සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝමනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදිනාම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා මහරගම වත්තේගෙදර මන්දාරා උයනේ පදිංචි අමිතා වික්‍රමරත්න මහත්මිය සහ මහනුවර දංගොල්ල පදිංචි දිලානි රණවීර මහත්මිය ඇතුළු රංජනී විජේතුංග ගෞතමී ප්‍රනාන්දු යන සොයුරියන් විසින් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා හෙන්රි වික්‍රමසිංහ පියතුමා, ලීලා වයලට් ජයසිංහ මෑණියන්, බන්දුල එදිරි වික්‍රම සහෝදරයා, සර්ධා බන්දු වික්‍රම ඒ සහෝදරිය, ඒ වගේම මේ පරලෝකීය වර්ග પરම්පරානුයාත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මේ පරලෝ යන්නට යෙදුණු නම් සඳහන් කළ සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ ධර්මින් මේ සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංස බලයෙන් රත්නත්‍රය අනන්ත ගුණානුභව බලයෙන් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පින්කමට දායක වූ ශ්‍රවණය කරෝ සියලුම දෙනාටත් නිවැරදිව සහ පිරිසිදුව මේ ධර්මය අවබෝධ කරගන්නට නිවන් මඟ සකස් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ලෝකවාසී සියලු සත්වයන්ට මේ භයානක රෝග පීඩාදීන් මිදිලා නිදුක් නිරෝගී සුවපත් බව ඇති කරගන්නට අවශ්‍ය කටයුතු සැලසේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාත් ඇති කරගෙන තියෙනවා. ඉතින් කල්පනා කරගන්න වටිනාම ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගෙන ඒ මහරගම වත්තේගෙදර මන්දාරා උයනේ පදිංචි අමිතා වික්‍රමරත්න මහත්මිය, මහනුවර දංගොල්ල පදිංචි දිලානි රණවීර මහත්මිය සහ රංජනී විජේතුංග ගෞතමී ප්‍රනාන්දු යන සොයුරියන් විසින් මේ කුසලයේ සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සියලු කුසල ශක්තියේ බලයෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් සියලු ලෝවැසි සත්වයාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.